සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි හැම දෙනාටම උතුම් දේශයක අභිමානය රැගෙන කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය බොදුනු ඔබේ හදවතෙහි නාලිකාව විදිහට නිරන්තරයෙන්ම ධම් අසන්නට ධර්ම ශ්‍රවණය කරන්නට බොහෝ අවස්ථාවන් අපි ඔබට උදාපත් කර දෙනවා. ශ්‍රද්ධාවන්ත ගුණගරුක සදහැවත් සුපින්වතුනි මෙත් සදහම් විකාශයේ POTV නාලිකාංක 111 නාලිකාව වගේම YouTube සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වගේම Facebook පිටුව ඔස්සේ බොහෝ දෙනෙක් උතුම් සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට උතුම් සද්ධර්ම දේශනා මාලාවන් ආරම්භ වන වහාම අප ඒකාත්මික වෙනවා. මෙත් සදහම් විකාශයේ සද්ධර්ම දේශනා මාලාවන් අතර මෙත් සදහම් දේශනා උත්තම සද්ධර්ම දේශනා මාලාවටයි අපි ගොඩ වදින්නේ ඔබට දහයාද කරන්නට සූදානම් වෙන්නේ. මෙත් සිතින් ශ්‍රවණය කරන්නට අපි හැමදිනාටම ආරාධනා කරන ගමන්ම අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරන අප ගෞරවනීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘ හොරණ දික්හේනපුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේව හඬ නගා සාදුකාර ලබා දෙමින් පළමු කොට පිළිගනිමු. සාදු සාදු සාදු. මෙත්සිතින් ශ්‍රවණය කරන්ට සකල ලෝකවාසී හැම දෙනාගේ හිතසුව පිණිස සැමට උතුම් ජීවිත අවබෝධයේ පිණිසම මේ සද්ධර්ම දේශනාවන් ගෝණ අරා විසිරුවා හරිනින් හැම දෙනාගේ හිතසුව පිණිස ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙනු ලබන්නේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ සන්ධ්‍යා මහත්මිය සහ සරත් ජයසිංහ යන ඒ සදැහැවත් පිරිස විසින් අරමුණ විදිහට විශේෂයෙන්ම සටහන් කර තිබෙනවා 36 වන විවාහ සංවත්සරය සමරන සන්ධ්‍යා මහත්මියටත් සරත් ජයසිංහ යන ආදරණීය දෙපළට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම ආදරණීය පුතණුවන් වන ශිහාන් සහ ෂෝන් යන පුතුන් දෙදෙනාට නිදුක් නිරෝග භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔවුන් අතරින් සංසාරගතව මිය පරලොවට දුණු ආදරණීය දෙමව්පියන්ටත් ඒ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සහෝදර සහෝදරියන්ටත් පවුලේ හැම දිනාටමත් ඥාතීන්ටත් නිදුක් නිරෝග භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන ලෝවාසී හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාව උතුම් ධර්මාවබෝධයේ පිණිසම උතුම් ජීවිත අවබෝධය සාක්ෂාත් කරනුවස් හේතු වේවා මහෝපකාර වේවායි ප්‍රාර්ථනා කරමිනුයි ඒ සදහැවත් පිරිස දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. එසේනම් ඒ අරමුණු ඒ ප්‍රාර්ථනාවන් එලෙසින්ම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් පින්වත් ස්වාමින් වහන්සේට අපි හඬ නගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබටත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ දේශනාව කොළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ POTV ඔස්සේ ලංකාව පුරාම විසිරුවා හැරෙනවා වගේම කොළඹ ටෙලිවිෂන් Facebook පිටුව YouTube channel ඒ වගේම අපේ නමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකතු වෙලා ඉන්න Facebook පිටුව YouTube channel ඔස්සේ ලක්වාසී ලෝවාසී බොහෝ පිරිසකට ධර්ම දානීය පිණිස විසිරුවා හැරෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ 36 වෙනි විවාහ සංවත්සරයේ සමරන සන්ධ්‍යා සහ සරත් ජයසිංහ යන දෙපළට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම ශිහාන් සහ ෂයෝන්
යන පුතුන් දෙදෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක් මිය පරලොව යන්නට ඉදුණු දෙමාපියන් ඇතුළු සංසාරගත සියලුම මිය පරලොවගේ ඥාතීන්ට පින්දීම අරමුණක් ඒ වගේම හැම දෙනාට මුතුම් ධර්මාවබෝධීම ලැබේවා කියන උතුම් අරමුණින් තමයි තුසිත මහතා චතුරි හෙට්ටිගම් මහත්මිය අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. තී හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් අද මේ ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ එදා බෝසත් පුතෙක් හැටියට ලුම්මිනි සල්වනයේදී මේ ලෝකෙට පහළ වුණා. හරීම අසිරිමත් කරුණු රැසක් එදා ලෝකෙ සිද්ධ වුණා. ඒ වගේමයි වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට උන්වහන්සේ බොහෝම සැපසේ රම්‍ය සුරම්‍ය සුබ මාලිකා මේ සැප සම්පත් යටතේ හැදී වැඩුණා. වසර 29දී සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන් සතර පෙරනිමිති පේන්න සැලැස්වීමත් සමඟ එදා රාහුල පුතු ඉපදිච්ච දවසෙම උන්වහන්සේ දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් මේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් යන භයානක සංසාර ගමනෙන් මමත් එතර වෙලා මේ ලෝක සත්වයන්වත් සසර දුකින් එතර කරවනවා කියන අධිෂ්ඨානයෙන් උන්වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරන්නට යෙදුණා. එදා උන්වහන්සේ කෙලෙස් සටනට පිටත් වෙලා ආලාර කාලා මුද්දකරාම පුත්ත වගේ ගුරුවරු හොයාගෙන ගියා. නමුත් ඒ අයගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන විමුක්තිය ලැබුණේ නැහැ. අවසානයේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට නොයෙක් දුක් පීඩා දෙමින් ඒ කාලේ නොයෙක් පිරිස මෙන්න මේ විදිහට විමුක්තිය ලබන්න පුළුවන්. මෙන්න මේකයි විමුක්තිය ලබන ක්‍රමය. මේ විදිහට ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරපු බොහෝ පිරිසක් එදා දඹදිව් තලයේ ශාස්ත්‍රවරු, ඉසිවරු, තාපසය, ගුරුවරු කියාගත් පිරිසක් හිටියා. ඒ හැම ක්‍රමයක්ම උන්වහන්සේ ඉහලින් අත්හදා බැලුවා. උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා කිරීම ගැන අපි චුට්ටක් කතා කරමු. අපිට හිතා ගන්නවත් බෑ. සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද මේ තරම් දුෂ්කර ක්‍රියාවක්? උන්වහන්සේ ආහාර වර්ජනයේ විමුක්තියක් ලබන්න පුළුවන් කියලා එදාම විශ්වාසයක් තිබුණා. පිළිගැනීමක් තිබුණා. උන්වහන්සේ ආහාර වර්ජනය කරන්න පටන් ගත්තා. ආහාර ගැනීම ක්‍රමානුකූලව අඩු කරලා උන්වහන්සේ දවසකට එක පිඩක් විතරක් ආහාර ගත්තා. අවසානයේ දවස් 2කට එක බත් පිඩක් ආහාර ගන්නවා. දවස් 3කට එක පිඩක්. ওই විදිහට අඩු කරා. උන්වහන්සේ ආහාර ගැනීම කොච්චර අඩු කරාද කියන්නේ දවසකට එක හාල් ඇටයක් දිවාග තියාගත්තා කියන. ඔබ දන්නවා හාල් ඇටේ. මේ පුංචි හාල් ඇටයක් දවසටම දිවාග තියාගන්නවා එක හාල් ඇටයයි. ඊළඟට පුංචි මසන් ගෙඩියක්. ඒ කාලේ තිබිලා තියෙන ওই දංගෙඩි වගේ පුංචි මසන් ගෙඩි කියලා. මේ කැලේ තියෙන මසන් ගෙඩියක් දිවාග තියාගන්නවා දවසකටම එච්චරයි. කිසිම ආහාරයක් ගන්නෑ. පුංචි අබෑටයක්. ඔබ අබෑට දැකලා ඇති. ඉතාම කුඩා. මේ අබෑටේ දිවාග තියාගන්නවා කිසිම ආහාරයක් ගන්නෑ දවසට. ওই විදිහට ආහාර ගැනීම අඩු කරගෙන යනකොට මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රය, සීහනාද සූත්‍රය වගේ දේශනාවල් වල බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේට දවසක් විස්තර කරනවා. සාරිපුත්තය දුෂ්කර ක්‍රියා කරන කාලේ මම මෙන්න මේ විදිහේ ජීවිතයක් ගත කරේ. ඒ කාලේ මං ආහාර වර්ජනය කරගෙන ගිහිල්ලා අවසානයේ දවසකට එක හාල් ඇටයක්, එක අබෑටයක්, මසන් ගෙඩියක් දිවාග තියාගත්තා. බුදුරජාණන් වහන්සේ ආයිමත් කියනවා සාරිපුත්ත ඔබට හිතෙන්න පුළුවන් ඔය කියන හාල් ඇටේ ගොඩක් ලොකු එකක්වත්ද? ඔය කියන විදිහ අබෑටයක් එනම් මහ ලොකු එකක් වෙන්නේ නැති. මොකද කෙනෙකුට හිතාගන්න බෑ මෙවැනි පුංචි දෙයකින් දවසක් ඉන්න පුළුවන් කියලා.
බුදුරජාණන් වහන්සේ වදාළ නෑ සාරිපුත්ත ඔය ප්‍රමාණයම තමයි කියනවා. උන්වහන්සේ ආහාර ගැනීම අඩුකරගෙන යද්දී උන්වහන්සේම දේශනා කරන සාරිපුත්ත ඒ කාලේ මගේ හිස් කබල වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියන. ඇස් දෙක හිස් කබල ඇතුළේ ගිලිලා ගියා කියන. හරියට වතුර හිඳිච්ච ලිඳකට ගැඹුරු ලිඳක් තියෙන වතුර හිඳිලා. කෙනෙක් එබිලා බලනකොට යන්තම් අඩිය වතුර චූට්ටක් පේනවා. අන්නේ වගේ හිස් කබල ඇතුළෙන් ඇස් දෙක පෙවුණා කියන. දැන් ඔබ හිතන්න කොච්චර දුෂ්කර ජීවිතයක්ද කියලා. උන්වහන්සේගේ හම ඇට සැකිල්ලට ඇලිලා ගියා කියන. අත් දෙක හරියට අසීතික කියන වැල් පුරුක් වගේ කියන. ඇඟිලි හරියට නහර මේවා ඔක්කොම හම ඇලිලා මුල් කෑලි වගේ වුණා කියන. පපුව අතගානකොට කොඳු ඇට පේලි කොටස් අහු වෙනවා. ඊළ ඇට කූඩුව පෑදිලා. දින ගණන් උන්වහන්සේ සිහිසුන් ඇදගෙන වැටෙනවා. නැගිට ගන්න ශරීර ශක්තියක් නැහැ. එච්චර දුෂ්කර ක්‍රියා කරේ විමුක්තියක් ලබන්න පුළුවන් කියන විශ්වාසය නිසා. ඒ කාලේ තිබිච්ච මේ දේ උන්වහන්සේ උපරිමෙන් අත්හදා බැලුවා. දවසක් උන්වහන්සේ තීරණය කරනවා ආහාර වර්ජනයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් නම් අද පටන් මං කිසිම ආහාරයක් වළඳන්නේ නැහැ. ඒ අධිෂ්ඨාන හිතට ඇති කරගෙන උන්වහන්සේ වැඩ ඉන්නකොට දෙවිවරු පෙනී හිටියා. දෙවිවරු පෙනී ඉඳලා බෝසතාණන් වහන්සේට කියනවා ස්වාමිනී ඔබ වහන්සේ පුංචි දෙයක් හරි ආහාරයක් හැටියට ගන්න. ඔබ වහන්සේ ආහාර ගැනීම සම්පූර්ණ නැවැත්තුව. ඔබ වහන්සේගේ රෝමකූ පතරින් අපි දිවි ඕජාව ඇතුල් කළ ඔබ වහන්සේව ජීවත් කරනවා. ඔබ වහන්සේ පුංචි දෙයක් හරි ආහාරයක් හැටියට ගන්න කියලා. ඒ වෙලේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා මම ආහාර කිසිම දෙයක් නොගෙන හිටියොත් ඒ කාන්තෙන් දෙවිවරු මේ රෝමකෝ පතරින් දිවි ඕජාව මගේ ශරීරයට ඇතුල් කරාවි. එතකොට මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. එහෙමනම් මං පාත්තරයට අද පටන් වැටෙන දෙයක් හුළගේ හමාගෙන ඇවිල්ලා කොලයක් වැටෙනවා පාත්තරයට. ඒ කොලේ පමණක් දිවාග තියාගන්න. හුළගේ හමාගෙන ගිහිල්ලා ගහක මලක පෙත්තක් මොනවාහරි එහෙම ගහ කතු කෑල්ලක් වැටෙනවා. ඒක පමණයි දිවාග තියාගන්න. අර පාත්තරය ඇතුළට වැටෙන දේ පමණයි. ඔය විදිහේ දුෂ්කර ක්‍රියාවක් අපිට හිතන්නවත් බෑ. උන්වහන්සේ අමු සොහොන්වල මහා වනාන්තරවල උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට මේ ආර්ය පරිේෂණ සූත්‍රය සඳහන් වෙනවා සමහර ගොපළු දරුවෝ මේ හරක් දක්කගෙන යන කැලෑවල් වලට සත්තු අරගෙන තනකොළ කවන්න එන මේ ගොපළු දරුවෝ ඉන්නවා හරක් බලාගන්න. ඔවුන් ඇවිල්ලා උන්වහන්සේගේ ශරීරයට පස්වලින් ගහනවා කියන. ඇයි දන්නේ නෑනේ මේ කවුද කියලා. කනට කූරුවලින් අනිනවා කියනවා. ඇඟට මුට්‍රා කරනවා. ඒත් උන්වහන්සේට කිසිම ද්වේෂ හිතක් තරහක්වත් මේ දරුවෙක් ගැන ඇති කරගන්න නැතුව උන්වහන්සේ අධිෂ්ඨානෙන්ම දුෂ්කර ක්‍රියාවෙන් විමුක්තිය පිණිස අධිෂ්ඨානෙන්ම වැඩ හිටියා කියලා. එතකොට මේ විදිහට උන්වහන්සේගේ ජීවිතේ ගත කරපු දුෂ්කර කාල අවුරුදු 6කට ආසන්න කාලයක්. පුංචි කාලයක් මේ සතියක් මාසයක් මාස 5ක් නෙමෙයි. අවුරුදු 6කට ආසන්න කාලයක් මේ දුෂ්කර ක්‍රියාව සිදු කරා. අපිට හිතාගන්නවත් බෑ. එවැනි කාලයක් දුෂ්කර ක්‍රියා කරලා අවසානයේ උන්වහන්සේට කිසිම මේ දුෂ්කර ක්‍රියාවෙන් ප්‍රතිඵලයක් ලබන්න බැරි වුණා. දවසක් උන්වහන්සේම කල්පනා කරා මම තරම් ශරීරයට දුක් දීපු කෙනෙක් තවත් මේ ලෝකෙ නැතුව ඇති. අතීතේවත් මිනිස්යන් අතර ඉන්න නැතුව ඇති. උන්වහන්සේගේ ජීවිතය මරණයක් ජීවිතයත් අතර බේරුණේ පෙර පුණ්‍ය ශක්තිය නිසාමයි. සසර පාරමී බලවත් නිසාමයි. සමහර අවස්ථාවල දේවතාවරු පවා රැවටුණා. උන්වහන්සේ මිය ගියා කියලා. සුද්ධෝදන රජතුමාට දෙවිවරු පණවිඩ අරගෙන යනවා. සුද්ධෝදන රජතුමාට දෙවිවරු ගිහින් කියනවා රජතුමනි ඔබේ පුතා මිය ගියා. දුෂ්කර ක්‍රියා කරද්ද වීරිය වඩද්ද. ඒ සුද්ධෝදන රජතුමා පිළිගන්නේ. රජතුමා අහනවා මගේ පුතා මිය ගියේ ලෝතුරා බුද්ධත්වයේ ලබලද නැද්ද?
නෑ රජතුමනි වීරිය වඩනකොට. එතකොට රජතුමා කියනවා නෑ එහෙම වෙන්න විදිහක් කොහොමත්ම නෑ. මගේ පුතාන ලෝතුරා සම්බුද්ධත්වයට පත් නොවී මිය යන්නේ නෑමයි කියලා පිළිගත්තේ නෑ කිය. ඒනම් රජතුමනි අපි ආය බලල එන්නම් කියලා යනවා. ගිහිම් බලනකොට තාම සිහිය තියෙනවා සිහිසුන් ඇදගෙන වැටිලා. ඒ දේවතාවරු ආය ඇවිල්ලා කියනවා රජතුමනි තාම යන්තන් සිහිය තියෙනවා සිහිසුන් ඇදගෙන වැටිලා විතරයි. එතකොට අපිට පේනවා උන්වහන්සේ මොන තරන් දුස්කර ක්‍රියාවක් කරාද. දවසක් උන්වහන්සේ කල්පනා කරා පුංචි කාලෙ දබරුක් සෙවනේ ආනාපාන සති භාවනාවෙන් පළවෙනි ධ්‍යානෙ ලබාගෙන ඔබ අහලා ඇති අහසේ පළඟක් බැඳගෙන වැඩ සිටිය. එදා සීසාන දවසේ සුද්ධෝදන රජතුමා ඇතුළු රාජකීය පිරිස මේක දැකලා පුදුමයට පත්වෙලා රජතුමා දෙවනි වතාවට බෝසතාණන් වහන්සේට වන්දනා කරා. එදා අසිත තාපසයට වන්දනා කරන්න ඉපදිච්ච දවසේ අරගෙනාපු වෙලාවෙ පුංචි සිරිපතුල තාපසයගේ ජටාව වැදුනා. තාපසය වන්දනා කරපු වෙලාවෙ පිය රජතුමා පළවෙනි වතාවට මේ බෝසත්පුතාට වන්දනා කරා. මේ මගේ දෙවනි වන්දනාමයි කියලා දෙවනි වතාවට දඹරුක් සෙවනේ උන්වහන්සේ ධ්‍යානයක් වඩාගෙන පුංචි කාලේ පළවෙනි ධ්‍යානයෙන් අහසේ පළඟක් පැදගෙන වැඩ සිටිය සීසාන වෙලාවේ. මේක උන්වහන්සේට මතක් වුණා. එහෙම නම් මට මේ වීරිය වඩන්න විමුක්තිය ලබන්න ඒ භාවනාව ආනාපාන සති භාවනාව හරි උපකාර වෙයි කියලා. උන්වහන්සේ අමාරුවෙන් වාඩි වෙලා ආනාපාන සති භාවනා වඩන්න හිත යොමු කරා. එහෙම ඇදගෙන වැටුණා. උන්වහන්සේට ඉඳගෙන ඉන්න අරමුණෙන්වත් ඒ අධිෂ්ඨානයෙන් වීරියෙන් ඉරියව්ව පවත්වන්න තරම් ශරීර ශක්තියක් නෑ. ආහාර වර්ජනය නිසා මුළු ශරීරයේම ශරීර ශක්තිය නැති වෙලා. උන්වහන්සේ කල්පනා කරා භාවනා කරන්නත් ශරීර ශක්තියක් අවශ්‍යයි. කයට ශරීර ශක්තියක් නැතුව කොහොමද භාවනා කරන්න. ඒ වෙලාවේ උන්වහන්සේ දුස්කර ක්‍රියාව අතහැරිය. පාත්තරය අතට ගත්තා. අමාරුවෙන් නැකිටලා කලන්තෙ හැදමින් මග කීප තැනක මැදගෙන වැටුණා. ඈතින් තියෙනවා සේනානි කියන නියංගම්. ඔය ගමට පිණ්ඩ පාත වැඩම කරා. එදා තමයි අවුරුදු ගානකට පස්සේ දුස්කර ක්‍රියාව අවසන් කරලා යන්තන් දානෙ චුට්ටක් පාත්තරයට ලැබිච්ච දවස. ඒ දානෙටි කරගෙන උන්වහන්සේ ආපහු එනකොට තමන්ට උපස්ථාන කරන්න හිටපු 5 දිනාම උන්වහන්සේ අතහැරල බැන බැනා යන්න කියා. මෙන්න මෙයා දුස්කර ක්‍රියාව අතහැරල පාත්තරය අරගෙන අන්න ගමට ගිහිල්ලා. දැන් ඉතින් අපිට මේ කෙනාගේ විමුක්තියක් වැඩක් නෑ. දැන් යාමල්ල යන්න කියලා කොන්නඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජි. ඒ අය හිතාගෙන හිටියේ දුස්කර ක්‍රියාවෙන් විතරයි බුදු වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියේ. උන්වහන්සේට බැන බැන යන්න ගියා. උන්වහන්සේ නෙමේ වීරිය අතහැරි. උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. සති දෙකක කාලයක් යනකොට ගමට පිණ්ඩපාතේ වඩමින් ලැබෙන දානෙ ටික ටික වළඳලා ආනාපාන සති භාවනාව ටික ටික පුරුදු කරා හිත වැඩෙනවා. දැන් ශරීර ශක්තිය ටිකෙන් ටික ඇති වෙනවා. අර යටපත් වෙලා තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ ආයමත් මතුවෙලා ශරීරය සාමාන්‍ය විදිහට එනවා. සති දෙකක කාලයක් ගත වුණා. උන්වහන්සේ අර දුස්කර ක්‍රියා කරපු කඳු වලල්ලෙන් පහළට බැහැගෙන ඇවිල්ලා එදා සේනානි ගම පසු කරගෙන ගිහිල්ලා බොහොම ලස්සන අතු විහිදී ගිය නුග ගහක් තියෙන මේ නුග ගහ යට උන්වහන්සේ එදා වැඩ හිටියා. එදා තමයි සුජාතාව කිරිපිඩු දාන පූජා කරන්න බුදු වෙන්න පෙර දවසේ. පිංහතුනි ධර්මයේ සඳහන් වෙනවා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන දවසේ උන්වහන්සේගේ ශරීරය රත්තරම් පාටට ගිනි අඟුරු පාට රශ්මියකින් රන්වන් පාටින් බැබළුනා කියලා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසෙත් බුදු සිරුර රත්තරම් පාටට ගිනි අඟුරු පාට රශ්මියකින් බැබලෙනවා. මෙය බුදුවරුන්ට සාධාරණ ආශ්චර්යමත් කාරණා. ඒ නිසායි සුජාතාව භාරයක් වෙලා තිබුණා නුගරුකට තමන්ට හොඳ ගුණයහපත් ස්වාමියෙක් ලබන්න. ඒ ස්වාමියට දාව ලැබෙන පළවෙනි දරුවා පුතෙක් වෙන්න.
මේ තමන්ගේ අරමුණ ඒ විදිහටම ඉෂ්ට වුණා. ඒ නිසා නුගරුකට අධිග්‍රෝහිත දේවතාව වෙනුවෙන් කිරිපිඩු දානයක් සකස් කරලා විශේෂ කිරි ආහාර දානයක් සකස් කරලා ඉස්සල්ලා සේවිකාවයව්වා කිරිපිඩු අරගෙන එන්න කලින් නුගරුක ඒ භූමිය සුද්ධ පවිට්ට කරන්න. සේවිකාව එතන්ට එනකොට බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නවා නුගරුකයට. එදා උන්වහන්සේගේ ශරීරය රත්තරම් පාටින් බැබලෙනවා. දැන් අර යටපත් වෙලා තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ ඔක්කොම පහළ වෙලා. රාජ කුමාරයෙක් වගේ දේවතාවෙක් වගේ රත්තරම් පාට ශරීරයක්. මේ සේවිකාව හිතුවේ උක්ෂ දේවතාව අදනං දේවියගේ කිරිපිඩු දානෙ පිළිගන්න දිව්‍ය ස්වරූපයෙන්ම ගහයට වැඩ ඉන්නවා කියල. දුවගෙන ගිහිල්ලා දේවියට කිව දේවිය අදනං දේවතාව ගහෙන් පහලටම බැහැලා. බොහොම සද්ධාවෙන් අර කිරිපිඩු දානය උන්වහන්සේට පිළිගන්නවා. අපේ බෝසතාණන් වහන්සේ සුජාතාවගේ කිරිපිඩු දානි පිළිගත්තා. ඒ කිරිපිඩු ගුලි 49කට ගොලි කරලා අධිෂ්ඨාන කරලා කිරිපිඩු දානි උන්වහන්සේ වැළතුවා. ඒ අසල තිබිච්ච නේරංජනා ගගේ අතු ගංගාවක්ගේ අතරින් ගලාගෙන යනවා. එතනට උන්වහන්සේ වැඩම කරලා අර රන් තැලිය කිරිපිඩු පූජා කරපු පාත්තරේ මේ ගගේ පහලට ජලය ගලාගෙන යද්දී මේ ජලය මතතිල අධිෂ්ඨානයක් කරා. මට ඒ කාන්තෙන් ලෝතුරා සම්බුද්ධත්වය ලැබේන මේ ජලය පහලට ගලාගෙන ගියත් ජල පහර බිඳගෙන මේ පාත්‍රයේ උඩුගම් බලා ඒවා කියලා අධිෂ්ඨානයක් කර හරීම පුදුමයි. මේ පාත්තරයේ ජල පහර බිඳගෙන උඩුගම් බලා ගිහිල්ලා මේ ගිලී ගියා. නාගලෝකි නාගයන් පාත්තරයේ නාලෝට අරගෙන ගියා කියල සඳහන් වෙනවා. උන්වහන්සේගේ අධිෂ්ඨානය ඉෂ්ට වෙනවා කියලා උන්වහන්සේට සාක්ෂියක්. ඒ ආශ්චර්යමත් අධිෂ්ඨානය ලැබුණා. උන්වහන්සේ එතනින් පිටත් වෙලා යනකොට සොත්තිය බමුණක් කුස තනමිටියටක් දුන්නා. ඔබහන්සේ භාවනා කරන කෙනෙක් පාටයි. ඔබහන්සේට භාවනා කරනකොට මේ කුෂ තන හොඳයි. ඒ මත වාඩිවෙන් භාවනා කරන කෙනෙකුට බොහෝම වටිනවා. මේ කුස තනමිටියටත් අරගෙන සුදු වැලි තලාතරින් ගලාගෙන යන නේරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළවෙච්ච බෝධීන් වහන්සේ මව්කුසින් බිහිවෙනකොටම පහළවෙච්ච සහජාත වස්තු ගැන බහල ඇත. බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. ඉස්සල්ලාම උතුරු දිසාවට කුස තන එලන්න හදනකොට පොළොව සෙලවුණා. දකුණු දිසාවට කුස තන එලලා වැඩ ඉන්න සූදානන් වුණා. පොළොව සෙලවෙනවා. බටහිර දිසාවට ඒත් එහෙමයි. නැගෙනහිර දිසාවට මුහුණලා කුස තන එල්ලුව වෙනසක් නෑ. උන්වහන්සේට වැටහුණා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච පෙර බුදුවරු ධර්මය අවබෝධ කරානං නැගෙනහිරට මුහුණලා වැඩ ඉන්න ඇත්ත. උන්වහන්සේ මේ කුසතන මත වැඩ සිටියේ පුද්දුම අධිෂ්ඨානයක් අපිට හිතන්නවත් බෑ. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. ඒ ධර්මය අවබෝධ කරගන්න ඇතුව මේ ආසනයේ මම මැරුණත් නැකිටින් නෑ කෙන අධිෂ්ඨාන. ඒ අධිෂ්ඨානයට කෙනවා චතුරංග සමන්නාගත වීරි. අන්නේ වීරියෙන් වැඩ සිටිය නිසා ආසනයට කියනවා වජිරාසනය කියල. අන්නේ අධිෂ්ඨානෙන් උන්වහන්සේ වැඩ සිටිය. මෙතන මැරුණත් සම්මස් වේලිලා ගිය ඇටනහර විතරක් මගේ මේ ආසනය තුළ ඉතුරු වුණා ධර්මය අවබෝධ කරගන්න නැතුව මං මෙතනින් නැකිටින් නෑ කියලා. පිංහතුනී අධිෂ්ඨානෙන් ආසනයේ වැඩඉන්න කොටම කලබල වුණේ වසවර්ති මාරය කාමලෝකයේ අධිපතිය. සත්වයම් කාම බන්ධනින් කාමලෝකයට බැඳලතියන්න උත්සාහ කරන වසවර්ති මාරය. ඔහු කලබල වුණා. ඔහු ඒ වෙලාවෙ දස බිම්බරක් මාර සේනා මවාගෙන ගිරිමේ කලාකෙන ඇතුපිට නැගල. උන්වහන්සේව අර වජිරාසනින් නැකිට්ටවල ඉතනින් ඉවත් කරන්න පුද්දුම විදිහ භයානක හඬ ඇති කරමින්.
අහසේ හෙන පුපුරන වගේ ළඟ උන්වහන්සේට හෙන පුපුරන හඬ ඇහෙනවා. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයානක ශබ්ද ඇතිවෙන. ගල් පෙරලීගෙන එනවා වගේ හඬ ඇති කරනවා. පොළොව දෙදරනවා වගේ පොළොව පුපුරනවා වගේ භයානක හඬ ඇතිවෙන. දැන් බලන්න උන්වහන්සේ තාම බුදු වෙලා නැහැ, කෙලෙස් සහිතයි. බියත් ඇති ගැනීම ඒ මොහොතේ ඇති වෙනවා. වෙන කෙනෙක් නම් පැනලා දුවනවා නැකිටලා. හැබැයි උන්වහන්සේ නෙමෙයි, දැඩි අධිෂ්ඨානයෙන් මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මේ ආසනයේ මත මැරුණක් නැගිටින්නේ නැහැ කියන අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයෙන්ම උන්වහන්සේ මත වැඩ සිටියා. වසවර්ති මාරයා මාර සේනාවත් එක්ක ළඟටම ආවා. ඇවිල්ලා ඉස්සල්ලා ඊතල වර්ෂාවක් උන්වහන්සේ දිහාවට එවන්න පටන් ගත්තා. හැබැයි ඊතල උන්වහන්සේගේ ළඟම වැටෙන උන්වහන්සේට හානියක් නැහැ. උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය, පාරමී ශක්තිය බලවත්. ගල් වර්ෂාවක් අහසෙන් ගල් වැටෙනවා වගේ විශාල ගල් පර්වත. ඒත් උන්වහන්සේ බිය තැති ගැනීමකින් නැගිට්ටේ නැහැ. ඒ අධිෂ්ඨානයෙන්ම වැඩ සිටියා. අවසානයේ වසවර්ති මාරයා ගිරිමේ කළ ඇතු පිටින්ම ළඟට ඇවිල්ලා කියනවා, වහාම ඔතනින් නැගිටින්න. මමයි කාම ලෝකයේ අධිපතියා. මේ කාම ලෝකෙ මගේ අනසක තියෙන. ඔබ වහන්සේට මගේ අයිතියක් නැතුව ඔතන වැඩ ඉන්න විදිහක් නැහැ. වහාම නැගිටින්න කිව්වා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේට වසවර්ති මාරයා කියන, ඔබ වහන්සේට මෙතන ඉන්න අයිතියක් තියෙනවා නම් ඒ අයිතිය මට ඔප්පු කරන්න කියලා. උන්වහන්සේට සාක්කියක්වත් උන්වහන්සේගේ අයිතිය කියන්න වෙන කවුරුත් උන්වහන්සේගේ පිහිටට නැහැ. ඒ වෙලාවේ උන්වහන්සේ තමන් සසර පුරපු පාරමී ධර්ම මෙනෙහි කරා. එදා මාතු පෝසත ජාතකයේ දින 7ක් තමන්ගේ අම්මා කර මත තියාගෙන සතර මහා සාගරෙන් පීනලා ඒ අම්මව එතර කරපු ඒ මහා වීරියවන්ත පුතාට ඒ අම්මා හදවතින්ම ආශිර්වාදයක් කරා, පුතේ නුඹට ලෝතුරා සම්බුද්ධත්වයේම ලැබේවා කියලා. අන්න එදා ඉඳන් මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරගෙන සත් අසංකීය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානය පිරුවා. ඊළඟට සසරේ වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර නවා සංකීය කල්පලක්ෂයක් වාක් ප්‍රනිධානය පිරුවා. සොළොසා සංකීය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරලා අෂ්ට ධර්ම සමවදානයෙන් තමයි දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ දා විවරණ ගන්න. එදා ඉඳන් දාන, සීල, නෛෂ්ක්‍රම, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ දස පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට 30 ආකාරයකට සසරේ සම්පූර්ණ කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වුණා, සූවිසි විවරණ ලැබුවා. වෙස්සන්තරාත්මේ උන්වහන්සේගේ දාන පාරමී බලයෙන් මහ පොළොව පවා 7 වාරයක් කම්පා වුණා. මෙන්න මේ පාරමී සිහි කරලා උන්වහන්සේ මහ පොළොවට ශ්‍රී හස්තයේ තියලා අධිෂ්ඨානයක් කරා. මේ මහ පොළොව මට සාක්ෂි දරාවේ. මම පාරමී සම්පූර්ණ කරපු කෙනෙක්. මට මේ ආසනයේ වැඩ ඉන්න අයිතියක් තියෙනවා. මගේ පාරමී බලයෙන් මහ පොළොව පවා 7 වාරයක් කම්පා වුණා. මේ මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ පොළොවට තියලා දිවුරුවා. මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඔබ වහන්සේට උතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා කියලා පොළොව ගිගුරුන් දුන්නා. ඒ වෙලාවේ වසවර්ති මාරයා සේනාවත් එක්ක සීසීකඩ පලා ගියා. පොළොව ගිගුරුන් දෙනකොට බියෙන් තැතිගත්තා. කෙලෙස් සහිතයි මාරයා ඇතුළු සේනාව සීසීකඩ පලා ගියා කියලා. ඒක තමයි පිංගතුනි අපි ධර්මයේ හඳුන්වන්නේ බෝධි මූලයේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරා කියලා. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත් නැහැ. උන්වහන්සේ ආනාපාන සති භාවනාවට හිත යොමු කරා. ඉක්මනින්ම හිත එකඟ වුණා. පළවෙනි ධ්‍යානයේට, දෙවෙනි ධ්‍යානයේට, තුන්වෙනි ධ්‍යානයේට, හතරවෙනි ධ්‍යානයේට හිත සමාධිමත් වුණා.
රාත්‍රී පළවෙනි යාමේ උන්වහන්සේ හිත යොමු කරා තමන් ගත කරගෙන ආපු සංසාර ජීවිත බලන්න. උන්වහන්සේට රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පෙර ජීවිත දකින නුවණ පහළ වුණා. කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් සංසාරික පෙර ජීවිත ඒ නුවණින් උන්වහන්සේ දැක්කා. ඊළඟට හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනෙක් සත්වයෝ. රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානෙ කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපීව උපත කරා යන ආකාරය දකින නුවණ උන්වහන්සේට ඇති වුණා. චුතූපපාත ඥානෙ. ඒ ඥාණයෙන් උන්වහන්සේ දැක්කා කෙනෙක් සත්වයන් මරණින් මත්තේ කර්මානුරූපීව ඒ ලෝකවල ඉපද යන ආකාරය. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසගෙන ගියා. එකින් එක උන්වහන්සේට හේතුඵල ධර්මයන් විමසද්දී පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම තුන්වෙනි යාමේ අවසන් වෙනකොට නැගෙනහිරින් අරුණෝදේ මතුවෙනවා සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණා. මේ මහා බද්ද කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දසදහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදුණා. මහා ඝන අන්ධකාරයේ පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා ගියා. අපායේ ගිනිදැල් නිවි ගියා කියන සුළු මොහොතකට දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය ආලෝක ධාරා ලෝක ධාතු වල පැතිරිලා ගියා. මේ මහා බද්ද කල්පේ 4 වෙනි වතාවට ආයමත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණා. දෙව් බඹුන් ප්‍රීති ഘോഷා කර සාදුකාර දෙන්න පටන් ගත්තා. තුන් ලෝකයාටම නිවන් මඟ විවර කරන බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා කියලා. පිංගතුනේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියෙම බෝධි මූලයේ විමුක්තිසුව විඳින්මින් තමයි වැඩ සිටියේ. උන්වහන්සේ විමුක්තිසුව විඳින්මින් සතියක් බෝධි මූලයේ වැඩ සිටි. අර වජිරාසනෙන් ඉරියව්වෙන්වත් වෙනස් කරේ නැහැ. නැගිට්ටේ නැහැ. ඒ ඉරියව්වෙන් ඒ ආසනයේම සතියක් වැඩ සිටියා. එතකොට දෙවිවරු අතර ඇතැම් දේවතාවරුන්ට සැක සංකා ඇති වුණා. හැමෝටම කෙනෙක්ගේ හිත දකින්න බෑ. දෙවියන් අතරත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය පිනට අනුව ඒ හැකියා ඇති දේවතාවරු ඉන්නවා. සමහර දෙවිවරු හිතුවා තාම උන්වහන්සේ බුදු වෙලා නැතුව ඇති. තාම වීරිය වඩනවා. ඒ නිසයි මේ තාම ඒ ඉරියව්වෙම උන්වහන්සේ වැඩ ඉන්නේ කියලා. ඒ අතර සමහරු මහේශාක්‍ය දේවතාවරු කියනවා නෑ නෑ ඒ කාන්තයෙන් බුදු වෙලා උන්වහන්සේ වජිරාසනේ වැඩ ඉන්නේ බුදු වෙලා විමුක්තිසුව විඳිනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක දෙවියන් අතර අදහස් දෙකක්. මේ දෙව් බමුණුගේ සැක දුරු කළ යුතුයි කියලා පළවෙනි සතිය අවසානයේ බෝධි මූලෙන් අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර යමා මහ පෙළහර පෑම සිදු කරා. යමක මහා ප්‍රාතිහාර යමා මහ පෙළහර පෑම. බුදුරජාණන් වහන්සේ නමකට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෝමින් ජල දහරා විහිදෝමින් එකවර තේජෝ කසිනේටත් ආපෝ කසිනේටත් වේගෙන් සමවදිමින් මේ පෙළහර පාද්දී සියලු දෙව් බඹුන් ඒකාන්තයෙන්ම බුදු වෙලා මයි කියලා සැක සංකා දුරු කරගත්තා. මේ තමයි පළවෙනි සතිය ගත වෙච්ච ආකාරය. දෙවනි සතියේ බෝධීන් වහන්සේට නැගෙනහිර දිශාවේ ඉඳන් උන්වහන්සේ නේත්‍ර පූජාවකින් සතියක් බෝධීන් වහන්සේට පූජාවක් කරා. පිංගතුනි මව් කුසින් බිහිවෙන දවසේමයි වජිරාසනින් බෝ අකුරේ පහළ වුණේ. උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච බෝධීන් වහන්සේ සහජාත වස්තු. උන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න සෙවණ දීපු මේ බෝධීන් වහන්සේට සතියක් නේත්‍ර පූජාවක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙසම එකම ඉරියව්වෙන් සතියක් බලා සිටමින් බෝධීන් වහන්සේට පූජාවක් පැවැත්වුවා. ඒ තමයි අනිමිස ලෝචන පූජාව. තුන්වෙනි සතියේ මේ අනිමිස ලෝචන පූජාව සිදු කරපු ස්ථානයත් බෝධීන් වහන්සේත් අතර රුවන් සක්මනක් මවාගෙන
උන්වහන්සේ සක්මන් කරමින් සතියක්ම මේ පරම ගහම්බීර ධර්මී මෙනෙහි කර කර සක්මන් කරා. ඒ සක්මන් කරද්දි උන්වහන්සේ ඉරදියෙන් තවත් බුදුරුවක් මැව්වා. උන්වහන්සේ එක දිසාවකට සක්මන් කරනකොට අනෙක් දිසාවට ඒ මවපු බුදුරුව ඔබම ඔබ සක්මන් කරනවා. දෙව්බඹුන් අහසේ ඉඳන් බලාගෙන ඉන්නකොට පේන්නේ බුදුවරු දෙනම දෙපසට සක්මනේ දෙනවා වගේ. සතියක් පුරාරුවන් සක්මනේ දුනා. හතරවෙනි සතිය සක්‍ර දෙවියන් රුවන් ගයක් මැව්වා. උන්වහන්සේ ධර්මයේ පරම ගහම්බීර කොටස මෙනෙහි කරන්න හිතනකොටම සක්‍ර දෙවියන් රුවන් ගයක් මැව්වා. ඒ මතට උන්වහන්සේ රුවන් කුටියට වැඩම කරලා මේ ධර්මයේ පරම ගහම්බීරම කොටස් බුදු නුවණින් විමසා බලමින් මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරද්දී ධර්ම අභිධර්මයේ ඔය ප ဋ ාණ ප්‍රකරණ කොටස මෙනෙහි වෙනකොට උන්වහන්සේගේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත්වමින් බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදුනා කියලා සඳහන් වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා හතරවෙනි සතිය තමයි බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදෙන්න පටන් ගත්තා. ඊළඟට පස්වෙනි සති අජපාල නුගරුක මුල සමාපatti සුවයෙන් වැඩ සිටිද්දී උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා. මේ ධර්මයේ නම් පරම ගාම්භීරයි. හැබැයි මේ ලෝකේ සත්‍යයන් උන්වහන්සේ මනුස්ස ලෝකෙ දැක්කේ හරියට නෙළුම් විලක් වගේ කියලා. නෙළුම් පිරිච්ච නෙළුම් විලක උඩට ඇවිල්ලා පිපිච්ච මල් වගේම පිපෙන්න ආසන්න මල් තියෙනවා. සමහර ඒවා උඩටවත් එන්නේ නැහැ. වතුර ඇතුළෙම කුණු වෙලා යන ගොඩාක් මල්. මේ මනුස්ස ලෝකෙත් ඒ වගේ අල්ප රජක් මහ රජක කෙලෙස් අඩු අය ඉන්නවා, කෙලෙස් වැඩි අය ඉන්නවා. හැබැයි උන්වහන්සේට වැටහුණා, උන්වහන්සේ මුලින් කල්පනා කරා මේ ධර්මයේ නම් පරම ගාම්භීරයි. මේ කෙලෙස් වලම ජීවත් වෙන පංච කාමයන් වලින්ම සතුට සැපේ සොම්නස හොයන මේ සත්වයන් මේ පරම ගාම්භීර ධර්මය අවබෝධ කරන්න සිත් යොමු කරයි දෝ කියලා උන්වහන්සේ බුදුනුවණින් හිතනකොටම සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් සැනින් පෙනී හිටියා. තුන් ලෝකයේ වෙනුවෙන් ආරාධනාවක් කරා. නිදුකානන් වහන්සේ දහම් දෙසන සේක්වා, සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා. ලෝතුරා බුදුවරෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකටලි වුණොත් මේ ලෝකයාම නැසීයාවි වෙනසීයාව. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට දහම් දෙසන්න ආරාධනයක් කරා. ඒ ආරාධනය හැම බුදු කෙනෙකුටම ලැබෙනවා. උන්වහන්සේ ඒ වෙලාවේ ලෝකෙ දිහා බලලා අධිෂ්ඨානයක් කරා කෙලෙස් අඩු අය වැඩි අය ඉන්නවා. හැබැයි මේ ධර්මය ඒ අයට අහන්න නොලැබුණොත් පින් ඇති අයත් පිරිහිලා යනවා. උන්වහන්සේ උදානයක් පළ කරා අපාරුතාත් වේසං අමතස්ස ධාරායෝ සෝතවන්තෝ පමුච්ජස්සු සද්දං. ඔන්න මේ ලෝකෙට ආයමත් ලෝතුරා බුදු කෙනෙක් පහළ වුණා. දහම් ගඟ ධර්ම චක්‍රයේ ලෝකයට පතුරුවා හරිනවා. සද්ධාව ඇති පින් ඇත්තෝ දෙසවන් යොමා මේ ධර්මීම අසත්වා කියල උදානයක් පළ කරා. ඒ වෙලා උන්වහන්සේ බුදු ඇසිම් බැලුව කාටද මම මේ ධර්මය මුලින්ම දේශනා කරන්න. ආලාර කාලාම උන්වහන්සේ මුලින්ම විමුක්තියක් හොයන ගුරුවරයෙක් කියලා හොයාගෙන ගිය කෙනා දින 7කට කලින් මිය ගිහිල්ලා අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. උද්දකරාම පුත්ත කලින් දවසේ රෑ මිය ගිහිල්ලා. ඊළඟට උන්වහන්සේට මතක් වුණා පස්වක භික්ෂුන් අර දුෂ්කර ක්‍රියා කරපු කාලේ උන්වහන්සේට උපකාරයට උදව්වට ළඟින් හිටියා. හැබැයි දුෂ්කර ක්‍රියාව අතහරිනකොට මේ 5 දෙනා තමයි උන්වහන්සේ අතහැරලා බැන බැනා ගියේ. හැබැයි පින් ඇති අය කෙලෙස් අඩුවෙන් වීරිය වඩන අය ඒ අයට මේ ධර්මයේ මුලින්ම දේශනා කරනවා කියලා පස්වෙනි සතියේ අජපාල නුගරුක මුලදී අධිෂ්ඨාන කරගත්තා. 7 වෙනි සතියේ රාජායතන 6 වෙනි සතියේ මුචලින්ද විලාසලට වැඩම කරා. මිදෙල්ල ගහක් මුල උන්වහන්සේ වැඩ ඉන්නකොට මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙන ලකුණු පහළ වුණා.
ඒ විල්ලට අධිග්‍රෝහිත නාගලෝක නාගයෙක් විශාල නාග ශරීරයක් මවාගෙන උන්වහන්සේ වටා දරණ ගහගෙන පෙනගොබය මුතුකුඩයක් වගේ හිසට ඉහලින් ඉහළගෙන හරිට මුතුකුඩයක් ඉහළ ගත්තා වගේ පෙනගොබේ හිසට ඉහලින් පිහිටවා ගත්තා. මේ නාග රාජගේ අධිෂ්ඨානය තිබුණේ එක වැහි පොදකින්වත් උන්වහන්සේට අනතුරක් විපතක් නොවේවා. සතියක් පුරා උන්වහන්සේට නොතිමී නාරක්ෂාව සැලසුව. ඊළඟට උන්වහන්සේ 7 වෙනි සතියේ රාජායතන කියන කිරිපලරුක මුල සතියක් වැඩ හිටිය. එතනදී උන්වහන්සේ දැන් බුදු වෙලා 7 සතියක් ගෙවිලා. පින්වතුනි උන්වහන්සේ තාම දානි වළඳලා නැහැ. සති 7ක් ගෙවිලා. උන්වහන්සේ 7 වෙනි සතිය ගත කරලා අවසන් වෙනකොට මේ රාජායතන කිරිපලරුක මුල සමාපatti සුවයෙන් වැඩ ඉඳලා අවසන් වෙනකොට ඔය අසලින් යනවා තපස්සු බල්ලුක කියන වෙලද සොහොයුරක් දෙන්න. මේ දෙන්න සහෝදරයෝ. ඒ වගේම වෙළඳාම යනවා 500ක විතර ගැල් පිරිසක් අරගෙන කරත්තත් එක්ක පිරිසත් එක්ක වෙළඳාම යනවා. මේ අසලින් යනකොට මේක බොහොම ලස්සන කතාවක් අටුවාවෙත් දේශනාවල සඳහන් වෙනවා. මේ දෙන්නගේ පෙර ජීවිතයේ අම්මා ඒ කාලේ දන් දීපු පිනකට දිව්‍ය ලෝකෙ ඉපදිලා උක්ෂ දේවතාවයක් වෙලා ඉහළ දිව්‍ය තලයක නෙමෙයි ඒ අසල උක්ෂ දේවතාවයක් වෙලා ඉපදිලා. මේ දේවතාවිය දැක්කා මේ දෙවිවරු දන්නවා බුදු කෙනෙක් පහළ වෙලා. ඒ දේවතාවිය දැක්කා බුදුරජාණන් වහන්සේට දැන් සති 7 අවසන්. උන්වහන්සේට තාම දානයක් කවුරුත් පූජා කරගෙන නැහැ. මගේ පෙර සංසාරේ පුත්තු වෙච්ච දෙන්නේ වෙළඳාම එනවා කරත්ත පෙලක් එක්ක. කොහොම හරි ඒ දෙන්න ලවා දානයක් පූජා කරවන්න තියෙනවා නම් මටත් ඒ පින් අයිති වෙනවා. අර කරත්ත රෝදයක් හිර වෙලා එරෙන්න සැලැස්සුවා. ඒ වෙලාවේ මේ අය කරත්ත වලින් බැහැලා බැලුවා මොකද මේ ගැල්ල යන පාර එක පාට කරත්ත රෝදයක් හිර වුණේ. අර දේවතාවිය පෙනී හිටිය දිව්‍ය ස්වරූපේ පෙනී ඉඳලා කිව්වා දරුවනි මම ඔබේ පෙර ජීවිතේ මෑණියා. ඔබ ළඟ විලද මීපිඩු තියෙනවා. ඉක්මනට යන්න අන්න අතන බුදුරු කෙනෙක් පහළ වෙලා වැඩ සිටින උන්වහන්සේට තාම දානයක් පූජා කරගෙන නැහැ. ඔබ ඒ පින කරගන්න. ඉක්මනින් මේ දෙන්න විලද මීපිඩු අරගෙන එතනට යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේට විලද මීපිඩු පූජා කරන්න සූදානම් වුණා. ඊට සුළු මොහොතකට පෙර බුදුරජාණන් වහන්සේ වැසිකිලි කැසිගිලි කිස සිදු කරගන්න ඕන කියලා හිතනකොටම සක්‍ර දෙවියන් අරලු බුළු පූජා කරා. උන්වහන්සේ වැසිකිලි කැසිගිලි කිස සිදු කරගත්තා. මූණකට දෝවණය කරන්න සක් දෙවිඳු අනෝතත්ත විලේ පැන් අරගෙන ඇවිල්ලා අහසින් ඇවිල්ලා පැන් පූජා කරා. ඒ පැන් වලින් මූණකට දෝවණය කරගෙන පැන් පානය කරා. දැන් අර විලඳ මීපිඩු පූජා කරන්න හදනකොට උන්වහන්සේට පිළිගන්න පාත්‍රයක් නැහැ. කොහොමද මම මේව පිළිගන්නේ කියලා හිතනකොටම සතරවරන් දෙවියන් 4 දෙනා ඉන්ද්‍ර නීල මාණික්ක මණික් වලින් මවපු පාත්‍ර 4ක් අරගෙන ආවා. ස්වාමීනි මගේ පාත්‍රයෙන් පිළිගන්න මගේ පාත්‍රයෙන් පිළිගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ දෙවියනි බුදුවරු මණික් පාත්‍රා පිළිගන්නේ නැහැ. ඒ වෙලාවෙම නොපෙනී ගිහිල්ලා ශෛලමේ පාත්‍ර 4ක් ගලින් මවපු පාත්‍ර 4ක් ලස්සන පාත්‍ර 4ක් අරගෙන ආවා. ස්වාමීනි මේ පාත්‍රය පිළිගන්න. අනේ මගේ පාත්‍රය පිළිගන්න. බුදුරජාණන් වහන්සේ මේ සතරවරන් දෙවියන් 4 දෙනා ගැන කරුණාවෙන් බෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳ ගත්ත වෙලේ ඉඳන් මාස 10ම බෝසත් අම්මා 4 පැත්තෙන් හිටිය සතරවරන් දෙවියන් 4 දෙනා. මේ පාත්‍ර 4ම පිළිගත්තා. එක උඩ පාත්‍ර 4ම තියලා ශ්‍රී හස්තයේ තියලා අධිෂ්ඨානයක් කරා එක් පාත්‍රයක් බවට පත් වේවා කියලා. එක පාත්‍රයක් බවට පත් වුණා බුද්ධ අධිෂ්ඨානය. ඒ පාත්‍රයට තමයි විලඳ මීපිඩු පිළිගත්තේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සති 7කට පස්සේ ප්‍රථම වතාවට වළඳපු දාණය තමයි විලඳ මීපිඩු සහිත දාණය. ඔබ දන්නවා සුජාතාවගේ කිරිපිඩු දාණය උන්වහන්සේ වැළඳුවෙත් යම් අධිෂ්ඨානයක් පිට අර කිරිපිඩු ගුලි 49ක් කරලා වැළඳුවේ. දැන් බලන්න සති 7ක් ගෙවිලා 4ක් 7 49ක් දින 49ක් උන්වහන්සේ වැඩ සිටි අර කිරිපිඩු දාණේ ඒ අධිෂ්ඨාන ශක්තිය
උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලෙ මොන තරං ආහාර නැතු උන්වහන්සේ වැඩ සිටියද. පිංගතුනි බුදුරජාණන් වහන්සේට තියෙන මහාපුරුෂ ලක්ෂණ අතර විශේෂිත දෙයක් තමයි පහූත ජීවහ කියල ධර්මය හඳුන්නනවා උන්වහන්සේගේ දිවාග රසනහර 700ක් පිහිටලා තියෙනවා කිය. ඒ නිසා ඉතාම පුංචි දෙයක් වුණා අබෑටයක් වේවා හාල්ලටයක් වේවා දිවාග තබාගත්තට පස්සේ එහි සම්පූර්ණ ආහාර ඕජාව උන්වහන්සේගේ ශරීරයට උරාගෙන ශරීර ශක්තිය ඇති කර. ඒ බුදු කෙනෙකුට තියෙන විශේෂ හැකියාව මහාපුරුෂ ලක්ෂණ අතර. ඔය සති අවසන් වෙලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ එතනින් පිටත් වනේ ඉසි පතන මිගදායට. සතියක් ගත වුණා උන්වහන්සේ පයින් වැඩම කරා. පස්සක භික්‍ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කරන්න මේ අයි මුණ ගැහුණේ සම්මුඛ චේතී කියලාද සඳහන් වෙනොයි ස්ථානයේ එතන මේ අයි ඉන්නවා 5 දෙනා කොණ්ණඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජි. ඈතින් බුදුහාමුදුරුවෝ වඩිනවා දැක් අඳුනගත්තා. හැබැයි බුදු වෙලා කියලා පිළිගත්තේ නැහැ. මේ අය කතා වුණා එනවා. ඔය දැන් හොඳට දානීය වළඳලා ආයි අර එකපත හොඳට හැදිලා තියෙන්නේ. ඔය ආයි අපේ උදව් ඉල්ලගෙන ඉන්නේ. අපි කිව්ව දුෂ්කර ක්‍රියාව අතහරින්න එපා කියලා. දැන් ඔය ආයි අපි ඕන වෙලා තියෙන්නේ. මෙහෙම කතා වෙනවා. ඒ අතර කතා වුණා ශාක්‍ය වංශිකයෙක් නිසා ආසනයක් පනවමු. කවුරුත් විශේෂ ගරු සත්කාර කරන්න යන්න ඕනේ නැහැ කිව්වා. ඔය අපෙන් උදව් ඉල්ලන්න ආයෙන්නේ. එතනත් වංශයට ගරු කරන්න සූදානම්. හැබැයි කාටවත් කතිකා කරගත්ත විදියට ඉන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට උන්වහන්සේ වඩිනකොටම එක්කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාදෝවණය කරන්න පෑන් ගෙනල්ලා පාදෝවණය කරා. තව කෙනෙක් පාපි පිස්සා. තව කෙනෙක් උන්වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. තව කෙනෙක් ආසනයක් පැනව කෙනෙක් වන්දනා කරා. මේ 5 දෙනාම ගෞරව සත්කාර දැක්වුවා. හැබැයි උන්වහන්සේට යාළුවෙකුට මිත්‍රයෙකුට අමතනවා වගේ ආයුෂ්මතුනි කියලා කතා කරේ. කීප වතාවක්ම උන්වහන්සේ කියා හිට ආයුෂ්මතුන් කියන්න එපා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. අවසානයේ බුදුරජාණන් වහන්සේ කියනවා මීට පෙර මං කවමදාවත් සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශයක් කරලා තිබුණාද? අන්න එතකොට කොණ්ණඤ්ඤ කියන කෙනාට විතරක් මතක් වුණා ඇත්ත නේනම්. පුංචි කාලේ ඉපදිලා අංග ලක්ෂණ පරීක්ෂා කරද්දී නම් තියෙන දවසේ අර බමුණු 108 දෙනාගෙන් ලාබාලම කෙනා ඔබ අහලා ඇති අනිත් හැමෝම ඇඟිලි දෙකක් උස්සලා කිව්වා ගිහි ජීවිතේ හිටියොත් සක්විති රජ වෙනවා ගිහි ජීවිතය අතහැරියොත් ලෝතුරා බුදු වෙන ලකුණු තියෙනවා මේ අංග ලක්ෂණ වලට අනුව. හැබැයි එදා ඔය අතර හිටපු දක්ෂතම ලාබාලම කෙනා එක ඇඟිල්ලක් උස්සලා කිව්වා මේ කෙනා ගිහි ජීවිතේ රැඳෙන්නේ නැහැ ඒකාන්තයෙන් මේ සියලු සැප සම්පත් අතහැරලා විමුක්තිය හොයාගෙන යනවා. ඒකාන්තයෙන් ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවාමයි. එහෙමනම් උන්වහන්සේ බුදු වෙලා මග හොයාගෙනයි අපි හොයාගෙන ඉන්නේ නැද්ද කියලා කොණ්ණඤ්ඤයන් වහන්සේ විතරක් පිළිගත්තා. මනුස්ස ලෝකෙන් එක්කෙනෙක් හරි උන්වහන්සේව පිළිගන්නවා. මේ 5 දෙනාම එකතු කරගෙන එදා ඇසල පොය දවස ඇසල සඳ අහසේ නැගගෙන එනවා. පෙර බුදුරජාණන් වහන්සේලාත් ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරපු අවිධහිත පුණ්‍ය භූමි. බුදුරජාණන් වහන්සේ මේ 5 දෙනාම එකතු කරගෙන ගිහිල්ලා මේ 5 දෙනාට උත්තම ධම්මචක්කයේ ධර්මචක්ක දේශනාව හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව කරන්නේ ධම්මසක් පැවතුම් සූත්‍රය. ඒ දේශනාව අවිධහිත දේශනාව. හැම බුදු කෙනෙක් මත් නොහැර සිදු කරන දේශනාව. භූමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලුව දක්වා දෙවිවරු ප්‍රීතිඝෝෂා කර කර අහසේ පිරුණා. අපිත්‍යම් බණහන් අන්න බුදුහාමුදුරුවෝ ධම්මචක්ක දේශනා කරන අන්න ධම්මචක්ක දේශනා කරනවා. අහස දසදහසක් ලෝක ධාතුල දෙව් මමුන්ගේ පිරිලා ඉතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ප්‍රථම ධර්මය මේ පස්වක භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරා ද්වීමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමසුකල්ලිකානුයෝගෝ. මේ විදිහට බුදුමවෙන් මේ දේශනාව දේශනා කරා
අන්න ධර්ම රත්නේ ලෝකෙට පහළ වෙච්ච ආකාරය. වෙසක් පුන් පොහෝ දවසේ වජිරාසනයේ මත බුද්ධ රත්නේ පහළ වෙනවා. ඇසල පුන් පෝය දවසේ දම්සක් දේශනාව දේශනා කිරීමත් සමගම ධර්ම රත්නේ පහළ වුණා. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ කියන සාමීන් වහන්සේගේ හිත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් මිදිලා උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. සංඝ රත්නේ පහළ වුණ බුදුරජාණන් වහන්සේ අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා කියලා බුදුමුවින් දේශනා කරා. මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝ රත්නේ පහළ වීම. තුනුරුවන් සම්පූර්ණ වුණා ඇසළ පුන් පොහෝ දවසේ. එදා ඉඳන් බුදුරජාණන් වහන්සේට විවේකයක් නැහැ. දවසේ පැය 24න් පැය 2කටත් අඩු කාලයක් උන්වහන්සේ සිංහසෙයියාවෙන් සැතපුණේ. දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත් ධර්මයේ ගුරු මුස්ටි තියාගන්න නැතුව ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවෙන් දේශනා කර. ඒ නිසා අපි කියනවා බුද්ධ කියලා. අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරා. අවුරුදු 45ක් පුරා සම්බුදු කෘත්‍ය ඉටු කරා. දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ධර්ම දේශනා කරලා උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී වෙසක් පුන් පොහෝ දවසක පිරිනිවන් පාවදාළ. එහෙමනම් පිංගතුනි අන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයි අපි වෙසක් පෝය මුල් කරගෙන සිහි කරන්න. ඉතින් එහෙමනම් අද දවසේ සම්මා සම්බුද්ධත්වය දුෂ්කර ක්‍රියා කිරීම විශේෂයෙන් සත්සතිය තුළ සිදුවෙච්ච සිදුවීම් ඇසුරෙන් මේ ධර්මානුශාසනාවේදී ඔබට ශ්‍රද්ධාව ඇති වෙන සම්බුද්ධත්වය ගැන විශේෂිත කාරණා රැසක් එකතු වෙච්ච ධර්ම දේශනාවක් සිදු කරේ. ඉතින් ඔබ හැම දිනාටමත් මේ ධර්මානුශාසනාව නිවන් අවබෝධය පිණිසම ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. පිංගතුනි අද මේ ධර්මශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද දායකත්වයේ දරන 36 වෙනි විවාහ සංවත්සරයේ සමරන සන්ධ්‍යා සහ සරත් ජයසිංහ යන දෙපළට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධය ලැබේවා කියන ආශිර්වාදය ශිහාන් සහ ෂෝන් යන පුතුන් දෙදෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා කියන ආශිර්වාදයත් මිය පරලොව යන්නට ඉදුණු දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට පින් දීම. ඉතින් එහෙමනම් මිය පරලොව ගිය සියලුම ඥාතීන් ඔබ සිහිපත් කරගන්න. බණය සූබ නමින් මිය පරලොව ගිය ඥාතීනොත් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම හැම දිනාටම බණ ඇසූ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් තුසිත මහතා චතුරු හෙට්ටිකම මහත්මිය ඇතුළු මේ පවුලේ පින්වතුන්ගේ ආරමුණු. ඉතින් එහෙමනම් මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රාවක ගුණගරුක සදහැවත් සුපින්වතුනි
පුරා හෝරාවක කාලයක් මෙත් සිතින් YouTube සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වගේම POTV නාලිකාංක 111 ඒ වගේම Facebook සජීව විකාශය ඔස්සේ ඔබ අප හා රැඳී සිටියා උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට යෙදුණා. නිසි ධර්මානුකූල මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කළ අප පින්වත් ස්වාමින් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප නායක හිමිපාණන් වහන්සේට හඬනගා සාදුකාර ලබා දෙමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. සාදු සාදු සාදු. මෙත් සිතින් පුරා හෝරාවක කාලයක් ඒකාත්මිකව ශ්‍රවණය කළ මෙත් සදහම් දේශනා මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරනු ලැබුවේ සන්ධ්‍යා මහත්මිය සහ සරත් ජයසිංහ මහත්මිය ඇතුළු පවුලේ සදහැවත් පිරිස විසින්. ඒකායන බලාපොරොත්තු සියලු ප්‍රාර්ථනාවන් සියලු සුභාශිංසනයන් ඒකාන්ත වශයෙන්ම සාක්ෂාත් වේවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලක්ලෝ වාසී හැම දිනාටමත් මේ උතුම් සද්ධර්ම දේශනාව උතුම් ධර්ම අවබෝධයේ පිණසම උතුම් ජීවිත අවබෝධයේ පිණසම හේතු වේවා මහෝපකාර වේවායි ප්‍රාර්ථනා කරමින් නැවතත් මෙත් සදහම් දේශනා සමගින් මුණ ගැහිමේ බලාපොරොත්තු ඔබට ලබා දෙමින් ඔබෙන් නිවහනින් සමුගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.